අයිබෝවන් සෑම වසරකම ඔක්තෝබර් මාස 10 වෙනි දිනට ලෝක මානසික සෞඛ්‍ය දිනය යෙදී තිබෙනවා. මෙවරත් ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ නවෝදය මනෝචිකිත්සක ප්‍රතිකාර හා පුනරුත්ථාපන ඒකකයෙන් වැඩසටහනක් සම්බන්ධ කරලා තියෙනවා. එය විශේෂයෙන්ම අපි අවධානය යොමු කර තිබෙන්නේ අපි මේ දැන් ගත කරන කාලවකවානුව. ඒ කියන්නේ COVID-19ත් සමගම අපි ජීවත් වෙන කාලවකවානුවේ අපේ මනසට කොහොමද ඒ වගේ දේවල් බලපාන්නේ? අපි කොහොමද ඒවයින් වැළකෙන්නේ? ඉතින් COVID-19 වසංගතයේ ලෝකෙටම බලපාපු දෙයක්. මේ වගේ උග්‍ර වසංගත අවස්ථාවල් වලදී සෑම ජනතාවක්ම මහත් පීඩනයකින් සිටිනවා. ඉතින් එවැනි පීඩනකාරී තත්ත්වයන් යටතේදී දීර්ඝ කාලීනව අප පීඩනයට පත්ව සිටියොත් අපට විෂාදය කියන්නේ ડિප්‍රෙෂන්, කාන්සාව කියන්නේ ඇන්සයිටි වගේ මානසික ලෙඩ රෝග වැළඳීමට ප්‍රවණතාවය ගොඩක් වැඩි. ඉතින් අප බලාපොරොත්තු වෙන්නේ අපේ මුළු ජනතාවත් සියලු කාර්ය මණ්ඩලයත් අපි අපේ මානසික සෞඛ්‍ය රැකගෙන අපි කරන රැකියාව අපි බලා ගන්නා රෝගීන් කොහොමද ඒ අයගේ සාත්තුවත් අපි කරන්න කියලා. මේ පිළිබඳව සාකච්ඡා කිරීමට විශේෂඥ මනෝවෛද්‍ය කපිල රණසිංහ මහතාත් විශේෂඥ මනෝවෛද්‍ය පුෂ්පා රණසිංහ මහත්මියත් කායික වෛද්‍ය විශේෂඥ දිල්ෂාන් පෙරේරා මහතාත් සහභාගී වන අතර අප ආයතනයේ කොවිඩ් වාටුව භාර වෛද්‍යවරයා හා ඔහුගේ කාර්ය මණ්ඩලයත් සහභාගී වෙනවා. ඉතින් ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ නවෝදය මධ්‍යස්ථානයෙන් කරන මේ වැඩසටහනින් අප බලාපොරොත්තු වෙනවා ඔබලාගේ යම්තාක් දුරට තිබෙන කායික මානසික සුවතාවය රැක ගැනීමට මේ වැඩසටහන ප්‍රයෝජනවත් වේ කියලා. සෞඛ්‍ය සේවයේ මෙන්ම අනික් සේවයෙන් යෙදෙන වෘත්තිකයන්ට මේ වෙලාවේ තමන්ගේ ජීවිතයේ විශාල වශයෙන් වෙනස්කම් වලට භාජනය කරන්න වෙලා තියෙනවා. ඒ අර කොවිඩ් වසංගතය නිසා සහ ඒන් අනතුරුව බලපෑ සමාජ ආර්ථික රටාව වෙනස්කම් නිසා. ඉතින් මේකට අපිට ඉස්සර කරපු නැති විදිහට සමහරලාට කාර්යබහුල වෙනවා, බිසි වෙන්න වෙනවා. වෙනදට වඩා ස්මාර්ට් මෙවලා يعني කම්පියුටර්ස් වලින් වර්චුවලි වැඩ කරන්න වෙනවා. අපේ ජීවන රටාව ටිකක් තදබල ලෙස වෙනදට වඩා කාර්යබහුල වෙනවා. ඉතින් මේ නිසාම සමහරවිට අපිට දැඩි ආතතියක්, පීඩනයක්, මානසික ව්‍යාකූලතාවයක් ඇති වෙන දෙනවා. විශේෂයෙන් අපි දැක්කලා තියෙනවා මේ වෙනකොට සෞඛ්‍ය සේවයේ ඉන්න කොවිඩ් වාට්ටුවල ඉන්න වෘත්තිකයන්ට මෙන්ම අනිත් වෘත්තිකයන්ට මේ தත්ත්වය නරක විදිහට බලපාන්න පටන් ගන්නවා. ඒ හින්දා මම හිතන්නේ අපි මේකට මොනවා හරි විසඳුම් සෙවිය යුතුයි අපි තුලින්. විශේෂයෙන් දැන් අපි ගොඩක් පීඩනයේ ආතතියක ඉන්නවා වගේ දැනෙනවා නම් පළවෙනියෙන්ම අපි අඳුර ගන්න ඕන අපිට දැන් පොඩි ගැටලු මේ සමාජ ආර්ථික රටාව කොවිඩ් වසංගතයෙන් පස්සේ ඇති වෙලා තියෙනවා. ඉතින් ඉතාම වැදගත් වෙනවා අපි ගැන බලා ගන්න පටන් ගන්න. يعني ඉස්සෙල්ලාම අපි අපේ ජීවන රටාව ගැන පොඩ්ඩක් හිතලා මීට වඩා විද්‍යාත්මකව ක්‍රමානුකූලව අපේ මානසික කායික සෞඛ්‍ය බලා ගන්න උනන්දු වෙ යුතුයි. ඉතින් මේ සඳහා යම් දේවල් වල විද්‍යාත්මක පසුබිමක් තියෙනවා. ඒ පසුබිම තුළින් අපිව කඩා හැලෙන්නේ නැතුව අපිට ගැටලුවක් වෙන්නේ නැතුව අපිට ජීවත් වෙන්න පුළුවන්. විශේෂයෙන් තමන්ගේ ජීවන රටාවේ වැදගත්ම දේ තමයි අපි නැගිටිනවා මොනවද කරන්නේ නිදා ගන්න. ඉතින් වැදගත් අපි එකම වෙලාවකට නිදා ගන්න එක, එලාට හැරෙන එක අත්‍යවශ්‍ය ලෙස පැය 6ක් 8ක් Tamanට දෙහෙට්ටු නොවේ අඩු වෙනකන් නිදා ගන්න. මේක අනිවාර්යයෙන් හැම වෘත්තියකම අපිට කොච්චර වැඩ තිබුණත් අද නිින්ද කියන එක අඩපණවොත් අපේ මානසිකව කායිකව දුර්වල වෙනවා. එකම අපි ආහාර රටාව වැදගත්. අද මේ ගැන ගොඩක් කතා කරනවා සෞඛ්‍ය සම්පන්න ආහාර ගත යුතුයි.
එතකොට පීඩනය තියෙනවා කියලා සමහරලාට අපි ඕනවට වැඩි තමන්ගෙන් ගන්න తాවකාලිකව සුවය සඳහා යම් දේවල් වලට ඇබ්බැහි වුණොත් සමහරලාට කම්පියුටර්, සෝෂල් මීඩියා, වීඩියෝ, ෆිල්ම්ස් ඒ වගේනොත් අපිට සමහරට ඒකම නැවත පීඩනයක් වෙන්න පුළුවන්. මේ විනෝදාස්වාද වැදගත්. විනෝදාස්වාද තමන් ක්‍රමානුකූලව කාලය ගත කරන එක වැදගත්. දැන් සමාජ වෙබ් අඩවි තුලින් විනෝදාස්වාද කරන සාමාන්‍ය දෙයක්. ඒ තුලත් සිටිය යුතුයි. නමුත් ඕනවට වඩා සිටීමේ සමහරට අනවශ්‍ය පීඩන අනවශ්‍ය ගැට වෙනවා. මොකද විශේෂයෙන් අපි සමාජ මාධ්‍ය තුල ඕනවට වැඩි අසුබද දැක්කොත් බැලුවොත් අපි ඒකෙම පීඩනයටපත් වෙනවා. ඒ නිසා මෙතනදි වැදගත් වෙන විශේෂ සෞඛ්‍ය සේවකයෝ බලන්න ඕනේ. විනෝදාස්වාද, විහිළුතහළු තියෙන, සෞන්දර්යාත්මක දේවල් තියෙන. මොකද අපි එදිනදා වැඩ කරනකොට ආයේ පීඩනයකින් දුක දකින්නේ, ප්‍රශ්න දකින්නේ, කරදර දකින්නේ. ඉතින් අනික් වෙලා අපි ගෙදර ඉන්නකොට ඇත්තටම අපි ඉන්න ඕනේ විනෝදයෙන්, විහිළුතහළු වලින් සහ බොහොම සහැල්ලුවෙන්. ඉතින් සහැල්ලුව වැඩි කරන විනෝදාත්මක දේවල් ආවිතින් අපේ මානසික පීඩනය අඩු වෙනවා. රිලැක්සේෂන් ඇක්ටිවිටීස් කරනවට වැඩිය ඒ තුලින් විශාල සහනයක් දෙනවා. හොඳ විහිළුතහළ තියෙන වැඩසටහනක්, හොඳ සංගීත වල තමන් රස විඳින දේවල් එක සම්භාව්‍ය නිතු නැහැ. ඒක කරන්න අනිවාර්යෙන් දෛනිකව සතියේ කීපයක් වැදගත් වෙනවා. වෙලාව තියනවා මම හිතන්නේ අනිවාර්ය ව්‍යායාම වැදගත් වෙන ව්‍යායාම කියන එකත් පීඩනකින් කර යුතු නැහැ. නිකන් සහැල්ලුවෙන් විනෝදයෙන් එළියට ගිහිල්ලා කරන ව්‍යායාම තමයි වැදගත් වෙන්නේ. ඊට අමතරව තමන්ගේ ශරීර ශක්තිය තියාගන්න ව්‍යායාම කරන එක ඉතාම වැදගත් විශේෂයෙන් පුරුෂකයන්ට සහ මොකද මේ වෙන විට අපේ ව්‍යායාම අඩු වෙනකොට බෝ නොවන රෝගات වෙනවා. ඒක මානසික පීඩනයක් වෙනවා, විෂාදයක් වෙනවා. ඉතින් සෞඛ්‍ය සේවකයන් ඉතාම වැදගත්. එළියට පහළට ගිහිල්ලා විදිනවත් තිරුණ ගිහිල්ලා විනෝදයෙන් කාලා ගිහිල්ලා එන්න ව්‍යායාම. ඒකම ජිම් එකේ ව්‍යායාම කරනවා, සංගීතය සමන් දෙමින් ව්‍යායාම කරන්න පුළුවන්. මේ හිත සැහැල්ලු කිරීමේ ක්‍රියාදාමයන් කියන එක අනිවාර්යෙන් නෛතිකව කරන එක පිළිවෙලට කරන දේවල්ම කරන්න ඕනේ නැහැ. අපි විනෝද වෙන දේවල් ඕන දෙයක් සුදුසුයි. අසුබදී වැඩියෙන් බලන එක තරහා ව්‍යාකූලත්වයේ වැඩි කරන දේවල් සමහරවිට අපි පොඩ්ඩක් අඩු කළ යුතුයි. සමහරට මේ වෙනකොට අපි බලන නිවුස් වල සමහරවිට සමාජ වල ගොඩක් අසුබ දේවල් යනවා. ඉතින් ඒකට පොඩ්ඩක් කල්පනාවෙන් අඩුව කරන්න වෙනවා. Tamanට ලියන්න තියෙනවා නම් කරන්න දෙන ක්‍රියාත්මක වෙන්න. නමුත් ඒක ඔත්තේම එළඹීමෙන් අපේ පීඩනයටපත් වෙනවා. ඒක මම දැකලා දෙන අපේ සමහර වෛද්‍යවරුන්ට මේ පීඩනය පත් වෙලා දෙනවා. උන් වැඩ කරන්නේ පීඩනය. ඊට පස්සේ සමාජයෙන් පඩලත් ඒ වැඩතොර තරහෙන් ආවේගයෙන් ක්‍රියාත්මක කරන පීඩනය වැඩි වෙනවා. තමන්ගේ ජීවිතය වැදගත්. අපි සමාජයට මෙහෙවරක් කරනවා නම් එහෙනම් තමන් ගැන බලාගෙනමින් තමයි කරන්නේ. එතකොට පීඩනය අඩු වෙන දේවල් කරන්න. ගොඩාක් පීඩනයකින් ගැටලුවකින් ඉන්න කෙනෙකුට ඇත්තටම පුළුවන් මේ විනෝදාස්වාද වලට අමතරව තමන්ගේ මනස, කය සැහැල්ලු වෙන ක්‍රියාදාමයන් වල යෙදෙන්න. අපි කියන රිලැක්සේෂන් ඇක්ටිවිටීස් එහෙම නැත්නම් රිලැක්සේෂන් එක්සර්සයිසස්. රිලැක්සේෂන් එක්සර්සයිසස් කියපම වර්ග දෙකක් තියෙනවා. ඒ කියන්නේ ක්‍රමානුකූලව පිළිවෙලකට කරන දේවල් කරන්න පුළුවන්. ඊට පස්සේ කෙටි කාලේනව ගොඩාක් ක්‍රමානුකූලව නැතු තියෙන වෙලාව දැන් විශේෂයෙන් සංගීතයකට අහුම්කම්ෙන් දෙමින් තමන්ට ස්ට්‍රෙචින්, ඒ කියන්නේ තමන්ගේ අතපය ඇදීම් කරන යෝගා ව්‍යායාම වලදී අතපය ඇදෙන එකක් කරන්න පුළුවන්. ඊට අමතරව ඉහළට පහළට හිමින් හුස්ම ගැනීමේ ව්‍යායාම පටන් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඉහළට පහළට හුස්ම ගැනීම කියන්නේ අපි අර ප්‍රායෝගික ආනාපාන සති භාවය. එතකොට හිත ඒකාග්‍රතාවයකට තබාගෙන විනාඩියකට 6ක් 8ක් වගේ හිමීට ගැඹුරට හුස්ම ගැන හිත තබා ගැනීම කිරීම තමයි වැදගත් වෙන්නේ. ඉතින් මේක සාමාන්‍ය දැන් නම් වෘත්තිකයන් සියල්ලන්ටම සාමාන්‍ය අන්තර්ජාලය තුළින් මේ ව්‍යායාම හොයා ගන්න පුළුවන්. විශේෂයෙන් අපේ ලංකාවේ මනෝවෛද්‍යවරු කරපු වැඩසටහන් ගොඩ තරම් තියෙනවා. ඊට අමතරව අන්තර්ජාලය තුළ මේ සඳහන් ලේඛිත තියෙනවා. ඊටත් තාම සරලම රිලැක්සේෂන් ඇක්ටිවිටි එක සහැල්ලු කිරීමේ ව්‍යායාම තමයි මේ උස්මන් සම්බන්ධව කරන සහැල්ලු කිරීමේ ව්‍යායාම. මේක විවිධ ප්‍රභේද දෙනවා. කොයි ක්‍රමයකට කරන්නේ ගොඩාක් පීඩනය තියෙනවා නම් උදේ හවස කරන්න හොඳයි. නිින්දට කලින් කරන එක හොඳයි. හැබැයි මේක අලස් ජීවිතයක් ගත කරමින් කරා කියලා වැඩක් නැහැ. ගොඩක් ඇක්ටිව් ක්‍රියාශීලී ව්‍යායාම කරන උත්කෘතකම තමයි මේක ප්‍රතිඵල දෙන්නේ. ඉතින් මේකට බහුලව දකින්න පුළුවන් මූර්තිකව ගොඩක් වෙලාවට කම්පියුටර් එක ඉස්සරහා වැඩ කරනවා, ෆෝන් එක ඉස්සරහා වැඩ කරනවා.
එකතන අලස ගතියක් ඉන්නවා. ඉතින් ඒ හින්දා කය වෙහෙසන ව්‍යායාමයක් අනිවාර්යෙන් සැහැල්ලුව සඳහා අවශ්‍යයි. පිටු කියලා කරනවා හොඳයි. ඉතින් ඊටත් අමතරව සැහැල්ලු මදි නම් අර තමන්ගේ මාංශ පේශී තද කරන ලිහිල් කරන රිලැක්සේෂන් ඇක්ටිවිටීස් තියෙනවා. ඒවා දැන් මන්තර්ජාලය තුලින් ඕන කෙනෙකුට බලන්න පුළුවන්. ඒක එහෙම නැත්නම් අවබෝධයක් ගන්න පුළුවන් අදන්න කෙනෙකුට කතා කරලා. විශේෂයෙන් අපේ මනෝවෛද්‍ය සේවාව තුළ ජාතික මනෝවෛද්‍ය ආයතනයේ 1926 අංකයට කතා කරලා යම් කෙනෙකුට අවශ්‍ය නම් මේ පිළිබඳ උපදෙසක් ගන්න පුළුවන්. ඉතින් වැදගත්ම දේ තමයි මම හිතන්නේ වෘත්තිකේ වුණාම තමන් කරන සේවාව කොයික වුණත් මේ අවස්ථාවේ පොඩ්ඩක් තමන් ගැන සෞඛ්‍ය සම්පන්නව විද්‍යාත්මකව හිතන්න පටන් ගන්න ඕනේ. ඒකම මම කිව්වා වගේ ක්‍රියාත්මක වෙන්න ඕනේ. දැනගත්තට මදි මේවා අපේ ජීවිතයේ විද්‍යාව එකතු කර ගන්න ඕනේ. මේ ක්‍රියාත්මක වීම තුළින්ම තමන්ට ගැටලු අනාගතයේ ඇති වෙන එක නවත්තන්න පුළුවන්. විශේෂයෙන් අපි දන්න දැන් කොවිඩ් වසංගතයේ පසුව සේවකයන්ටයි කොවිඩ් හැදුණු පුද්ගලයන්ටයි මොනම කෙනෙකුට පශ්චාත් සංකූලතා ඇති වෙන බෑ. පශ්චාත් සංකූලතා එන කියන්නේ කොවිඩ් වසංගතයෙන් පස්සේ එන ගැටලු මානසික ගැටලු තමයි ඉදිරියට එන්නේ. ඒක වළක්වන්න නම් දැන්ම ඔබ ක්‍රියාත්මක වෙ යුතුයි. විද්‍යාත්මක පියවරකින් තමන්ගේ ජීවිතේ තමන් බලා ගන්න වඩා දැනුවත් වෙන්න ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න. සුබ දවසක් ඔබට. ඉතින් ලෝක මානසික සෞඛ්‍ය දිනය ළඟා වෙන මේ දිනේ එහි තේමා වශයෙන් ගෙන්න තියෙන්නේ අසමාන ලෝකයක සැමකේ මානසික සෞඛ්‍ය නම් වළඳන කියන. ඉතින් මේ අසමානතා සහිත ලෝකයේ අපි මානසික සෞඛ්‍ය නම් වලකට මේ පැන්ඩමික් එක එහෙම නැත්නම් මේ වසංගත සමයේ ඒ ඉතාමත්ම තදින් බලපාන්නේ පුද්ගලයන්ගේ මානසික සෞඛ්‍යය සඳහා. මානසික යහපැවැත්ම සඳහා. ඉතින් අපි හිතුවොත් කොහොමද මේ මානසික සෞඛ්‍ය බලපාන්නේ මේ වසංගත සමයේ කොහොමද ඒක එකිනෙක පුද්ගලයාට බලපාන්නේ කියන එක. ඒකම අපිට ලොකු අභියෝගයක් ලැබුණා අපිට ජය ගන්න. ඒ තමයි අපේ සාමාන්‍ය මානසික සෞඛ්‍ය සේවාවන් පවත්වාගෙන යන ගමන්ම අපේ මානසික රෝගී වූ එවෙන්ම කොරෝනා වෛරසය වැළඳුණු රෝගීන්වත් ඉතාමත්ම හොඳින් රැක බලා ගැනීම. ඉතින් ඒකෙදී අපිට අභියෝග දෙකක්. එකක් තමයි මානසික වශයෙන් ඒගොල්ලෝ මානසිකව වෙන්ද වැටලා ඉන්නවා සහ විවිධ හැසිරීම් රටා පෙන්නුම් කරනවා. ඒ පුද්ගලයන් අනිත් අය ලෙස ඒ ප්‍රතිකාර ක්‍රම වලට අනුගත වෙන්නේ නැහැ. ඒ සමග ඔවුන්ට සේවා සපයනවා වගේම සාමාන්‍ය මානසික සෞඛ්‍ය සේවාවක් කරගෙන යන ඒ සේවාවන් නොකඩවා කරගෙන යෑමත් ඉතාමත්ම ලොකු අභියෝගයක් වුණා. ඉතින් අපි දන්නවා මානසික සෞඛ්‍ය සේවා සැපයීමේදී කොරෝනා වරද රෝගීන්ට ඔවුන් ඒ අප කියන ආකාරයෙන්ම ඒ සෞඛ්‍ය පුරුදු වලට අනුගත වෙලා ඒ කටයුතු කරන්න ටිකක් අපහසුයි. ඒ හින්දා අපිට සිදු වුණා විශේෂයෙන්ම වෙනත් ඒ සඳහාම විශේෂිත වූ වාට්ටු සංකීර්ණ ඉදි කරන්න ඒ සඳහාම රෝගීන්ගේ වගේම කාර්ය මණ්ඩලය ආරක්ෂාව සැපයන පරිදි මේ කටයුතු කරගෙන යනවා. ඉතින් මේ අභියෝගයට අපි මම හිතන්නේ සාර්ථක වුණා දුන්නා. පළවෙනි රැල්ල, දෙවෙනි රැල්ල ඒ වගේ. තවත් අභියෝගයක් තමයි මේ මානසික සෞඛ්‍ය සේවාවන් අපි රෝහලේ සපයනවා වගේම දිගටම අපි ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන් සහ ඒ අයගේ මානසික සෞඛ්‍ය රඳවා ගැනීමත් නොකඩවා බෙහෙත් ලබා ගැනීමත් ඔවුන්ට ඒ පිළිබඳ උනන්දු කරවන්න. ඉතින් මේ තිබිච්ච ලොක්ඩවුන් එහෙම නැත්නම් සංචාරන සීමා තුළ ඔවුන්ට මානසික සෞඛ්‍ය සේවාවන් වලට ළඟා වීමේ අපහසුතාවයන් තිබුණා. ඉතින් අපේ කාර්ය මණ්ඩලය ඉතාමත්ම කැපවීමෙන් කටයුතු කරා. ලොක්ඩවුන් කාලයේදී ඒ සංචාරන සීමා කාලයේදී අපි විවිධාකාරයෙන් මේ අපේ සේවාලාභීන්ට අපේ සේවය සැපයුවා. එතකොට රෝහලට එන්න බැරි අයට නිවසට ගොස් ප්‍රතිකාර කරන්නත් විශේෂයෙන්ම ඒ වගේම විශේෂයෙන් වෙනත් සායන වලට පැමිණිය හැකි සායන වලට ඕන ළඟා කරගන්නත් ඒ වගේම එසේ ළඟා විය නොහැකි අයට තැපැල් මාර්ගයෙන් මේ ඖෂධ දිගින් දිගටම ලබා දෙන්නත් අපි කටයුතු කළා.
ඒ වගේම අපිට ලොකු ප්‍රශ්නයක් ඇති වුණා මේ දිගටම මානසික රෝගී තත්ත්වයේ ඉන්න අය නෙමෙයි අලුතෙනුත් සමහර අය මානසික රෝගී තත්ත්වයට ඒ වගේම කාන්සාර තත්ත්වයටපත් වුණා මේ වසංගත සමය සහ ඒ නැතුණු මනෝ සමාජීය බලපෑමත් එක්ක. ඉතින් මේ අපි අලුත් කණ්ඩායමක් අපිට සිදු වුණා ඕන්ටත් ඒ යහපත් මානසික සෞඛ්‍ය පවත්වාගෙන යන්න උදව් කරන්න. ඉතින් ඒ සඳහා අපි විවිධ ක්‍රියාකාරකම් කරා. ඒ වගේම අපි 1926 කියන දුරකථන ඇතුළු සේවා පැය 24 පුරා අපි හෙදියන් සහකාර්ය මණ්ඩලය නොකඩවා කටයුතු කරා ඔවුන්ට අවශ්‍ය උපදෙස් ලබා දෙන්න, ඔවුන්ට අවශ්‍ය පහසුකම් සපයන්න, ඔවුන් අවශ්‍ය සේවාවලට සම්බන්ධ කරලා දෙන්න, ඒ වගේම ඔවුන්ට ඖෂධ ලබා ගැනීමේ පහසුකම් සපයන්න, ඒ වගේම ඔවුන්ගේ තියෙන හිතේ ඇතිවන දුක, සංඛාව වගේ දේවල් නැත්නම් අනියත බියවල් දුරු කරන්න, ඔවුන් සමග කතා කරන්න ඔවුන් පැය 24 පුරාම කැපවෙලා කටයුතු කරා. ඒ වගේම අපි ගිය අවුරුද්දේ ඒ වසංගතයේ හැමීමත් සමග අපි දැක්කේ ඒකම අපේ තරුණ ළමයි මේක නවයෝන් ප්‍රජාවට අපහාරංග වීමට විශේෂයෙන් අපහසුතාවයක් තිබුණා. මොකද ඒගොල්ලෝ කැමති නැහැ මේ දුරකථන මාර්ගයෙන් කතා කරන්න. ඉතින් ඒ හින්දා අපි ගිය අවුරුද්දේ පටන් ගත්තා chat service එකක්. එහෙම නැත්නම් SMS මාර්ගයෙන් අපිට හා සම්බන්ධ වෙන්න. ඉතින් මේ අපිට දහසකට වැඩි ප්‍රමාණයක් අපහා සම්බන්ධ වෙලා අපගෙන් සේවාවන් ලබා ගන්නවා. ඒ හැමෝම නවයෝන් වී අවුරුදු 15 16 ඉඳන් 18 20 විතර වෙනකම්. ඉතින් ඒගොල්ලන්ටත් අපි ලොකු සේවාවක් කරන්න පුළුවන් වුණා. ඒ අවශ්‍ය සේවා වලට යවන්න ඔවුන්ගේ චකිතයන් අයින් කරන්න, ඒ වගේම අවශ්‍ය වෙලාවට ඔවුන්ට අවශ්‍ය මාර්ග සේවා සපයා ගන්න ස්ථානවලට සම්බන්ධ කරලා දෙන්න. ඉතින් මේ ආකාරයෙන් අපිට විවිධ මාර්ගයෙන් අපි කටයුතු කළා. ඉතින් ඒ වගේම අපිට අවශ්‍ය වුණා අපි කාර්ය මණ්ඩලයටත් සේවයක් කරන්න. මොකද කාර්ය මණ්ඩලයත් මේ සමගම මේ තියෙන අනිශ්චිත භය සහ මේ ඇති වෙන මේ කොරෝනා තත්ත්වය සමග ඔවුන්ගේ මානසික තත්ත්වයක් යම් ආකාරයක විදිහට වැටලා තිබුණා. ඉතින් අපි කණ්ඩායම් වශයෙන් එකතු වෙලා කටයුතු කරා. කණ්ඩායමක් වශයෙන් ඒගොල්ලන්ට සහයෝගය සපයන්න අපි කටයුතු කරා. ඒ අපි විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දුන්නා. අපි මනෝවෛද්‍යවරුන්ගේ සංගමය සමග එකතු වෙලා ඒගොල්ලන්ට විශේෂයෙන් සේවා සපයු කෙලින්ම මනෝවෛද්‍ය විශේෂඥ වෛද්‍යවරයෙක් සම්බන්ධ වෙලා ඒ අවශ්‍ය පහසුකම් ලබා ගන්න කටයුතු යෙදුවා. ඉතින් මේ ආකාරයෙන් අපි අපේ සේවාලාභීන්ගේ ඒ වගේම අපේ ඉන්න අපිත් කටයුතු කරන අපේ සේවාලාභීන් වගේම අපේ සේවාව සපයන අපේ කාර්ය මණ්ඩලයේ මානසික සෞඛ්‍ය ලංවා තැබීම අපේ මූලික පරමාර්ථයක් වුණා. ඉතින් මේ හැම කටයුත්තක් එක්කම අපිට පුළුවන් වුණා ඒ අවුරුද්ද ගෙවා ගන්න. ඉතින් මම හිතන්නේ අර කිව්වා වගේ වසන්තයේ උදා වෙයි ඉදිරියට කියන බලාපොරොත්තුවත් එක්ක අපි ජීවත් වෙනවා. ඉතින් ඔබ අපට දුන්න සහයෝගය ඒ වගේම අපේ ඔබට ලැබුණු සහයෝගය අපි තාමත්ම සන්තෝෂ වෙනවා. අනිත් රටවල් එක සංසන්දනය කරනකොට සමහර රටවල මානසික රෝහල් වලට මේ වගේ වසංගතයකින් සම්පූර්ණයෙන් බැටවැදිලා ඒගොල්ලන්ගේ සියලුම රෝගීන් ආසාදනයටපත් වෙලා විශාල වශයෙන් රෝගීන් මියගිය අවස්ථාවන් අපි අහන්න ලැබුණා. අපේ රෝහලේ ඒ වගේ වුණේ නෑ. අපි සියලුම කාර්ය මණ්ඩලයේ සමාජික ඉතාමත්ම කැපවීම වැඩි කටයුතු කරා. ඒ වගේම අධ්‍යක්ෂකතුමිය, ඒ වගේම අධ්‍යක්ෂකතුමා, ඒ වගේම සියලුම කාර්ය මණ්ඩලය, හෙද කාර්ය මණ්ඩලය, විශේෂඥ වෛද්‍ය කණ්ඩායම, ඒ වගේම වෛද්‍යවරු, ඒ වගේම කනිෂ්ඨ කාර්ය මණ්ඩලය, ඒ වගේම අපේ අනිකුත් කාර්ය මණ්ඩලය, කාර්ය සහායක කාර්ය මණ්ඩලය, ඒ වගේම අපේ කාර්යාලවල සේවය කරන අය, ඒ වගේම රසායනකාර සේවය කරන සියලු දෙනා ඉතාමත්ම කැපවීමෙන් නිකාමෙන් කටයුතු කරා. ඉතින් මට අහන්නට ලැබුණා අනෙක් රටවල් වල වසංගත සමයේ බොහෝ දෙනෙක්ගේ වසංගතයෙන් පලා යන විශ්‍රාම ගියා. සමහර අය සේවයට එන්නේ නැතුව නැවතුණා. ඉතින් ඒ ආකාරයෙන් බැලුවාම මට හරිමත්ම ආඩම්බරයි අපේ කාර්ය මණ්ඩලය පිළිබඳව කිසි කෙනෙක් එහෙම සේවයේ හැරගියේවත් විශ්‍රාම යන්නවත් එහෙම කටයුතු කරේ නැහැ. සියලු දෙනාම ඉතාමත්ම කැමැත්තෙන් තමන්ගේ කරන්න තියෙන කාර්යය ඉටු කරන්න මේ අපේ ආයතනය කරා ගියාව. උන්ගේ කටයුතු නොපිරිහිලා ඉටු කරා. ඉතින් මම හැම කෙනෙක්ටම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවේ. ඉතින් මේ අසමාන ලෝකයක මානසික සෞඛ්‍ය නම් වාලන අපේ කාර්ය මණ්ඩලය වගේම ඔබගේ ලැබුණු සහයෝගයට ඉතාමත්ම ස්තුතියි. ඉතින් අපි
මේ කාර්යය දිගටම කරගමු අපිට වසන්තය උදා වී. මුලින්ම කියන්න ඕනේ රටක් හැටියට අපි සතුට වෙන්න ඕනේ මේ වෙනකොට අපේ ජනගහනයෙන් 50%ක වගේ ප්‍රමාණයකට එන්න දෙකම ලැබිලා තියෙනවා. ලෝකේ ගොඩක් රටවල් තියෙනවා මේ තත්ත්වය උදා කරගන්නට අවස්ථාවක් ලැබිලා නැති. ඒ නිසා අපි රටක් විදිහට සතුට වෙන්න ඕනේ අපේ එන්නත්කරණය පිළිබඳව. ඒත් පිළිබඳව අපි සලකා බැලුවොත් ඔබට මතක ඇති දැන් මේ කොවිඩ් වසංගතයේ මුලින්ම අපි දැනගත්ත කාලේ ඉඳලම එන්නතක් මේකට සුදුසු එන්නතක් නිෂ්පාදනය කිරීමට ලෝකේ රටවල් ගොඩක් මහන්සි ගත්තා. විවිධ රටවලින් විවිධ එන්නත් වර්ග නිෂ්පාදනය වුණා. ඒතර ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මේ වෙන විට කොවිඩ් වසංගතය සම්බන්ධව නිර්දේශ කළ තියෙන එන්නත් කීපයක් තියෙනවා. ඒවා නම් වශයෙන් කිව්වොත් mRNA කියන අණුව අඩංගු එන්නත් දෙකක් තියෙනවා. ඒ දෙක තමයි Pfizer BioNTech කියන එකට. ඊට අමතරව Moderna එකට. ඊට අමතරව මුලින්ම හදපු තව එන්නතක් තමයි AstraZeneca කියන එන්නත. ඒක මුලින්ම ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරුන් සහ වෛද්‍යවරුන් විසින් නිපදවල ඊපස්සේ ඉන්දියාවේ නිපදවන්න පටන් ගත්තා මෙම එන්නත. ඊට අමතරව තවත් එන්නත් වර්ග තියෙනවා. චීනයෙන් නිෂ්පාදිත Sinopharm Sinovac කියන එන්නත. ඊට අමතරව ඉන්දියාවෙන් නිපදවපු Covaxin කියන එන්නත සහ Johnson & Johnson. So ඊට අමතරව රුසියාවේ Sputnik එන්නත. So මේ එන්නත් දැනට භාවිතය සඳහා නිර්දේශ කරලා තියෙනවා. ගොඩක් රටවල පාවිච්චි කරලා තියෙනවා. දැන් අපිට තිබෙන ප්‍රශ්නේ තමයි අපිට මේ එන්නත් ලැබෙන විදිය අනුව තමයි එන්නත් කරන්නේ පටන් ගත්තේ. එතකොට මේ අපි දැනගත්තු දෙයක් තමයි මේ එන්නත් සියල්ලම ලෝක සෞඛ්‍ය සංවිධානයේ විසින් නිර්දේශ කරපු එන්න සහ මේවා සියල්ලම භාවිතය සඳහා සුදුසු එන්න. නොසුදුසු එන්න කිසිවක් නිර්දේශ කරලා නැහැ. එතකොට අපි එන්නත් කරන්නේ පිළිබඳව සමාලෝචනය කරන විද්වතුන් පිරිසක් ඉන්නවා. ඔවුන් විසින් නිර්දේශ කරලා තියෙනවා මුලින්ම අවුරුදු 60ට වැඩි අයට මෙම එන්නත දෙන්න, අවුරුදු 30යි 60යි අතර මෙම එන්නත සුදුසුයි සහ අවුරුදු 20යි 30යි අතර මෙම එන්නත වශයෙන්. එතකොට දැන් අපිට තියෙන ගැටලුවක් තමයි විවිධ ප්‍රදේශවලට විවිධ එන්නත් ලැබෙනවා. ඔබට මතක ඇති මුලින්ම සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සහ අත්‍යවශ්‍ය සේවාව නිරතව ඉන්න පිරිසට මුලින්ම අපිට ලැබෙන AstraZeneca එන්නත. AstraZeneca එන්නතේ මාත්‍රා දෙකක් තියෙනවා. දැන් තුන්වෙනි මාත්‍රාවක් ගැන අපි කල්පනා කරනවා. ඊට අමතරව අපිට ලැබුණා චීනයේ නිෂ්පාදිත Sinopharm එන්නත. ඊට අමතරව Pfizer, Moderna, Sputnik කියන එන්නත්. ඔන්න ඔය එන්නත් තමයි ලංකාවේ දැනට භාවිත කරන්නේ. එතකොට දැනට විද්‍යාත්මක සාක්ෂි අනුව දැනට කරලා තියෙන පර්යේෂණ අනුව මේ එන්නත් සියල්ලම භාවිතයට සුදුසු එන්නත්. COVID-19 යන වෛරසය පිළිබඳව අපිට ඇත්තටම මීට අවුරුද්දකට සමානකට පෙර මහලු දැනීමක් තිබුණේ නැහැ මේ කාටවත්. ඇත්තටම අපි දැනගෙන හිටියේ මේක කෙළබිලි හා සම්බන්ධව පැතිරීමේ ස්වභාවයක් පෙන්වන කරන එකක් සහ ශීඝ්‍රයෙන් පැතිරෙන්න පුළුවන් අවුරුදු 60කට වඩා වැඩි පුද්ගලයන්ට සහ අවුරුදු 12ට අඩු වයස් කාණ්ඩවල ළමයින්ට ශ්වසන ආබාධ තියෙන කට්ටියට උග්‍ර තත්ත්වයේ මේ පැවතිය හැකි බව සහ එය මරණය දක්වා යෑමට හැකියාව ඇති බව. ඒ ඔය ටික තමයි අපි ඔළුවල තිබුණේ දැන් මීට අවුරුදු එකමාරකට විතර කලින්. දැන් මේ විශේෂිත වූ වෙනස්කම් මොනවද කියන එක ගැන තිබුණේ නැහැ ඇත්තටම. ඒ සමගම දැන් මේකත් ඇත්තටම නිකන් එකපාරටම සතුටෙක් සමග සටන් වැදීමක් වගේනේ. දැන් මම උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම. එතකොට මේ ආයුධ සටනත් යුද්ධයකදී අපේ ත්‍රිවිධ හමුදාවේ සෙබළුන් ඉදිරියට ගිහිල්ලා යුද බිමට ගිහිල්ලා සටන් වදින්නේ තමන්ගේ සතුරා පෙන්න උගුනේ මානියේ. ඒතකොට ඒගොල්ලෝට ඇත්තටම මේ හිතට චකිතයක් සහ බීතියක් ඇති වෙන එක සාමාන්‍ය දෙයක්. නමුත් ඒගොල්ලොන්ට ඇත්තටම තමන්ගේ සතුරා පේනවා. නමුත් මෙතනත් ඇත්තටම අපිට සටන් කරන්න වෙලා තිබුණේ එක්තරා සතුරෙක් සමග. නමුත් සතුරා අපිට පේන සතුරෙකුත් නෙමෙයි.
එතකොට දැන් අරකට දැන් අර අවස්ථාවේදී යුද හමුදාවේ සෙබලියන් බයෙන් ගෙවල් වලට වෙලා හිටියනම් අපිට යුද්ධයක් කරගන්න වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ තමන්ගේ වෘත්තියෙන් තමන්ට ලැබෙන වගකීම් සහ යුතුකම් රසක් තියෙනවා. ඉතින් ඒ යුතුකම් ටිකට දැන් එතකොට අන්න ඒ වගේ වෘත්තීමය වශයෙන් අපිට ලැබෙන යුතුකම් සහ වගකීම් ටිකක් තියෙනවානේ. අන්න ඒවා ඉෂ්ට කරපු එක තමයි අපි කරේ ඇත්තටම. එතකොට මේ අවස්ථාවේදී ඇත්තටම කියනවා නම් දැන් මුලින්ම කොවිඩ් හා සම්බන්ධ රෝගියෙක්ව පරීක්ෂා කිරීමට යෑමේදී ඇත්තටම අපේ හිත තුළ චකිතයක් සහ භීතියක් නොතිබුණාම නොවේ. මොකද අපේ ගෙවල් වලත් පුද්ගලිකම ගත්තාම අර වයස් කාණ්ඩ වලට අය පුද්ගලෝ ජීවත් වෙනවා. ඒ වගේම අර කිව් අසනීප තත්ත්වයෙන් ඉන්න රෝගීනුත් අපේ ගෙවල් වල ඉන්නවා. එතකොට අපිට ඇත්තටම පොඩි භීතියක් ඇති වෙන්නේ දැන් ඒ වගේ පුද්ගලයෙකුට මේක හැදුනොත් මේක අපේ වරදකින්ද කියලා කියන්න බෑනේ. අන්න එහෙම වුණාම පොඩි බයක් ඇති වෙනවා හිතට. එතකොට ඒ දවස්වල ඇත්තටම මට මුලින්ම මතකයි මේ අවස්ථාවේ මතක් කළ යුතුයි ડોક્ટર වෛද්‍ය රුවන් අධිකාරියවත් අපි දෙන්නත් ඒක තමයි මුලින්ම අර 27 වාටුව බලන්න පටන් ගත්තේ. ඒ අවස්ථාවේ අපිට ඇත්තටම PP එකක්වත් හරියට තිබුණේ නැහැ එක්තරා වෙලාවල් වලදී. දැන් මුලින්ම අවස්ථාවේදී මුල්ලොම් ලෙඩා බලන්න යන්න මට හැකියාව ලැබුණේ ඒප්‍රන් එකක් සහ ග්ලව්ස් දෙකක් දාගෙන. නමුත් ඒ සඳහා වුණත් අපි ගියේ මොකද අපේ ඔළුවල තිබුණා දැන් උදාහරණයකට ගත්තොත් මගේ පියාට පපුවේ අමාරුවක් හැදිලා ඉස්පිරිතාලයකට ගියාම මේ කොවිඩ් අස්සේ මම කැමති නැහැනේ මගේ පියාට කවුරු හරි ඈතක ඉඳලා ළඟට එන්නේ නැතුව අහන කියන ප්‍රශ්න වලට විතරක් උත්තර හැටියට බෙහෙත් දෙන්න එකට මම කැමති නෑ. ඒතකොට ඒවා මගේ ඔළුවලත් තිබුණා මගේ ඔළුවේ තිබ්බ රෝග රුවන්ලාගේ අපේ වෛද්‍යවරුන්ගේ හැමෝගෙම ඔළුවලක තිබුණා. ඒක නිසා තමයි අපි ලෙඩුන්ට අපේ උපරිමයේ දුන්නේ ලෙඩු ළඟට ගිහිල්ලා බලලා අවශ්‍ය ප්‍රතිකාර ටික කරලා අපි ඒ ටික ඔක්කොම දැනටවත් කරගෙන යන්නේ ඒ නිසා. එතකොට ඒ අවස්ථාවවල දැන් ඇත්තටම අපිට ඒ දවස්වල තිබුණේ නෑ මේවට කිසිම මේ පුහුණුවක් තිබුණේ නෑ. කොහොමද PP කිට්ස් අදින්නේ කොහොමද PP කිට් එක ගලවන්නේ එතකොට රෝගියාගේ කොහොමද PCR ගන්න ඕනේ රැට් පරීක්ෂණ කොහොමද කරන්නේ කියන එක ගැන අපිට විශේෂ දැනුමක් තිබුණේ නැහැ. මේ වෘත්තිය කරගෙන යනකොට තමයි මේවා පුහුණුව ලැබුණේ. ඒ වගේම දැන් එතකොට අර තිබුණ භීතිය තාමත් චකිතයක් සහ භීතියක් තාමත් තිබුණාට නමුත් දැන් අරට වඩා අඩුයි. මොකද අපි දැන් දන්නවා හැසිරෙන්න ඕන විදිය. අපි දන්නවා PP එකක් හරියට අඳින්න කොහොමද PP එකක් ගන්නවන්නේ කොහොමද. එතකොට PCR එකක් ගන්නකොට අපි මනා සෞඛ්‍ය ක්‍රමවේදයකට අනුව කොහොමද කරන්න ඕනේ කියන එක ගැන දන්නවා. මොකද අපි 100,000 ගණන් PCR උත් කරලා තියෙනවා. ඒ වගේ 100 ගණන් පොසිටිව් එකක් තියෙනවා. ඒක නිසා දැන් ඇත්තටම එක්තරා ස්ථාවරයකට වගේ අපි කවුරුත් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම කිය යුතුයි දැන් කොවිඩ් සම්බන්ධව මේ රෝහලේ පටන් ගත්තට පස්සේ අපි සුවිශේෂී කාර්යභාරයක් අපේ රෝහලේ කාර්ය මණ්ඩලය විසින් සිදු කරා. රෝහලේ කාර්ය මණ්ඩලය විසින් මොකද දැන් සයිකියාට්‍රික් ලෙඩ්ඩු කියලා ගත්තා මානසික රෝගීන් කියලා ගත්තට පස්සේ වෙන තැනක තියාගන්න ඇත්තටම අමාරුයි. දැන් මේ කොවිඩ් සම්බන්ධව රෝගීන් වුණාට පස්සේ ඒගොල්ලෝම අනිත් මිනිසුන්ට පැතිරෙන්න තියෙන අවස්ථාවත් වැඩි. එතකොට ඒ හා සම්බන්ධව ගත්තම අනිත් රෝහල් වලට වඩා අපේ රෝහලේ ඇත්තටම විශේෂිත වූ කාර්යයක් සිදු කරන්න ඕනේ. මොකද ගොඩක් රෝගීන්ට මානසික ව්‍යාකූලතාවය නිසා තම තමන්ගේ වැඩ කටයුතු කරගන්නත් අමාරුයි. එතකොට අනිත් රෝහල් වල බොහෝ විටාවකට ඉතින් තම තමන්ගේ ප්‍රෙෂර් එක මවා බලා ගන්න ඒ රෝගීන්ට හැකියාවක් තියෙනවා. නමුත් අපේ රෝගීන්ට එහෙම අවස්ථාවක් නැහැ. ඒක නිසා අපේ කාර්ය මණ්ඩලය හැම තිස්සෙම දවසට 2-3 පාරක්ම කොවිඩ් වාටු ඇතුළට ගිහිල්ලා වුණා රෝගීන්ට සත්කාර සේවා ලබා දීමට කිසිදු පැකිලීමකින් තොරව ක්‍රියා කරනවා. ඉතින් වෛද්‍යවරු හැටියට අපේ ඇත්තටම ඔළුවල තිබුණේ අපේ හිතේ තිබුණේ අර චකිතය සහ භීතිය පසකලා අපි එක්තරා දවසක අර පපුවට අත තියලා දිවුරුම් දෙන හිපොක්‍රටික් ආඥාව අනුව ක්‍රියාත්මක කිරීමයි. මේක මම හිතන්නේ මේ ආයතනයේ වෛද්‍යවරු පමණක් නොවේ රටේම වෛද්‍යවරු සහ මේ ලෝකෙම වෛද්‍යවරු ක්‍රියා කළේ එලෙසටමයි. ඉතින් මේක අපි කොහොම හරි ජය ගන්නවා. ඒ වෙනකම්ම අපි ක්‍රියා කරන්නත් එලෙසමයි. පවතින කොවිඩ් වසංගත සමයත් එක්කම ඇති වුණු ප්‍රශ්න සඳහා ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ අනුබද්ධ නවෝදය මධ්‍යස්ථානයේ හැකි වුණා
රටේ මහජනතාවගේ සුළු මානසික ගැටලු වෙනුවෙන් නැත්නම් කොවිඩ් රෝගයත් එක්ක සම්බන්ධව ඇති වුණු මානසික ප්‍රශ්න වෙනුවෙන් සහනයක් සලසන්න. එහිදී විශේෂයෙන්ම අපි දැක්ක දේවල් තමයි රටේ මහජනතාවට කොවිඩ් සෑදුණු නැති අයටත් හිතේ බයක් තිබුණා. කොවිඩ් හැදුනොත් අපිට මොකද වෙන්නේ වගේ ගැටලු ඇති වෙලා තිබුණා. ඒ අවස්ථාවලදී ඒගොල්ලෝ විශේෂයෙන්ම අපෙන් උදව් ඉල්ලුවා ඒගොල්ලන්ගේ මානසික සහනය සලසා ගන්න අවශ්‍යයි කියලා. එහිදී අපි උපදෙස් දුන්න සාමාන්‍යයෙන් අපේ රටේ දැන් පවතින කොවිඩ් වසංගත සමයත් එක්ක පවතින ලබා දීලා තියෙන උපදෙස් සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න ලෙස අපි ඒ අවශ්‍ය උපදෙස් ලබා දුන්නා. ඊළඟට තවත් බාහිර ක්‍රියාකාරකම් වල යෙදෙන්න අවශ්‍ය උපදෙස් ලබා දුන්නා. ඒ කියන්නේ සංගීතයට සමන් දීම, ගෙවතු වගාවල යෙදෙන්න, කණ්ඩායමත් එක්ක ගෙදර කණ්ඩායමත් එක්ක එකට වැඩ කටයුතු කරන්න, ඒ වගේ දේවල්. ඒ අතරිනුත් අපිට හඳුනා ගන්න පුළුවන් වුණා ඒ ප්‍රමාණවත් නොවන පිරිසක් ඉන්න බව. ඒ ගැන විශේෂයෙන් සඳහන් කළොත් සමහර අය අපිට කතා කරලා කිව්ව ඒගොල්ලෝ විෂාදයේ තත්ත්වයටපත් වෙලා තියෙන මේ කොවිඩ් රෝග තත්ත්වයක් හැදේ කියන ඒ තත්ත්වයක් එක්ක ඊළඟට කාන්සාව තත්ත්වයටපත් වෙලා ඉන්නවා. ඒ අය අපි අපේ නවෝදය මධ්‍යස්ථානයට ගෙන්නගෙන ඒ අවශ්‍ය ප්‍රතිකාර ලබා දුන්නා. එතකොට අපි අපේ සමාජ මාධ්‍ය උපයෝගී කරගෙන මහජනතාවගේ මානසික සහනය වෙනුවෙන් කටයුතු කිරීමට නවෝදය මධ්‍යස්ථානයට හැකි වුණා. ඒ වගේම කොවිඩ් රෝගය වැළඳීමෙන් පස්සේ සමහර ජනතාවට ප්‍රශ්න ඇති වුණා. කලින් කියවා වගේ විෂාදයේ තත්ත්වය වගේ දේවල් ඇති වුණා. ඒ අයටත් අපි අවශ්‍ය ප්‍රතිකාර සේවාවන් නවෝදය මධ්‍යස්ථානයෙන් ලබා දුන්නා. තවදුරටත් මේ ගැටලු තියෙනයි ඉන්නවනම් අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. නවෝදය මධ්‍යස්ථානය හා සම්බන්ධ වෙලා ඔවුන්ට මේ මානසික සහනය මේ කොවිඩ් රෝග සමයේ ඇති වෙලා තියෙන ගැටලු වලට සහනයක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. නවෝදය මධ්‍යස්ථානය ඇමතීමට යම් කෙනෙකුට අවශ්‍ය නම් අපගේ දුරකථන අංකය වන්නේ 0112 578යි 556. සතියේ දිනවල පෙරවරු 7:30 සිට පස්වරු 4 දක්වා ඕනෑම කෙනෙකුට අපිව අමතලා ඒගොල්ලන්ගේ ගැටලු ගැන සාකච්ඡා කරන්න පුළුවන්. නවෝදය මධ්‍යස්ථානයේදී මනෝචිකිත්සීය ප්‍රතිකාර සඳහාම පුහුණුවලත් වෛද්‍ය කණ්ඩායමක් එම සේවාවන් සැපීමට සූදානමින් ඉන්නවා. මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ දැක්ම හා මෙහෙවර ඉදිරියට ගෙන යමින් මානසික රෝගීන් රැක බලා ගැනීමේ ක්‍රියාවලිය පුරා වසර 100ක පමණ කාලයක් තිස්සේ අඛණ්ඩව සිදු කළ අප ආයතනයට 2020 මාර්තු මාස සිට අභියෝගයකට මුහුණ දීමට සිදු විය. එය මෙරට හා ලෝකයටම වසංගත තත්ත්වයක් වූ කොරෝනා ආසාදිත තත්ත්වයයි. එහිදී අපි මෙතෙක් දුරට මානසික රෝගීන්ට සත්ක්‍රියාවන් සිදු කළත් 2020 මාර්තු සිට මානසික රෝගීන් සහිත කොවිඩ් ආසාදිත හා ආසාදිත සැකයයි සලකන රෝගීන්ට අඛණ්ඩ සේවය ලබා දීම ජාතික අවශ්‍යතාවය මතුවිය. මෙහිදී ලංකාව පුරා පැවති නිරෝධායන මධ්‍යස්ථාන හා රෝහල් වල මෙම රෝගීන් රැක බලා ගැනීමේ අවශ්‍යතාවය තදබල ලෙස මතුවුණා. එහිදී අප රෝහලේ පැවති එකම වෙන්කර සාර්ථක කිරීමේ අංශය එක වූ අපට එම පාරදූරකාරී වගකීම ඉහළ රෝහල් කළමනාකාරීත්වය විසින් පවරන ලදී. එහිදී අපට පැවති අවම පහසුකම් හා කළමනාකාරීත්වයේ උපරිම සහයෝගය මත අපට තිබුණු අවම සම්පත් කළමනාකරණය කරමින් රෝගියාට උපරිම සේවාවක් සැපයීම සඳහා
කාර්ය මණ්ඩලයේ සමූහය ඒක රාශී කරගෙන සමගියම සහාය ඇතිව අප රෝගියාට උපරිම සේවාවක් සැපයීමට උත්සාහ කරන ලදී. එහිදී මානසික රෝගීන් කොවිඩ් ආසාදිත හා ආසාදිත වූ රෝගීන් සඳහා සේවය සැපයීම අනිත් රෝගීන් තරම් පහසු නොවිනි. ඍජු නිරීක්ෂණය යටතේ ඔවුන්ගේ සියලු අවශ්‍යතා සියල්ල සැපයීම අප කාර්ය මණ්ඩලය සතු භාරදූර වගකීමක් විය. මෙහිදී රෝගියාගේ සුරක්ෂිතභාවය සේම කාර්ය මණ්ඩලයේ සුරක්ෂිතභාවය සකසා ගැනීම නිරන්තරයෙන් සිදු කිරීමට සිදුවුණි. එහිදී පැවති තත්ත්ව අනුව අපට හැම රෝහල් සියලුම කණ්ඩායම්වල සාමූහිකත්වය ලැබින. ඒ අනුව අපි සියලු කාර්ය මණ්ඩලයේ හෙදියන් විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරීතුමියන් කළමනාකාරීත්වය එසේම කායික විශේෂඥ වෛද්‍යවරුන් මානසික රෝග විශේෂඥ වෛද්‍යවරුන් වෛද්‍යවරුන් ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයේ නිරන්තර කැපවීම මත මෙම කාර්යයන් සාර්ථක කර ගැනීමට සියලු දෙනාගේ දැඩි කැපකිරීම මත පෞද්ගලික තම ආදරණීයන්ගෙන් මදකට ඉවත් වී මෙම කාර්යයන් සාර්ථකව කර ගැනීමට සියල්ලන්ම දැඩි ලෙස කැපවිමු. අපි සුවවිරුවන් ලෙස ඔබ සැමගේම ආදරයෙන් ඉල්ලා සිටිනවා පවතින මෙම කොරෝනා තත්ත්වයේ යම්තාක් දුරට අඩු වුවත් එය නැවත මතුවිය හැකි බැවින් හැකිතාක් දුරට සෞඛ්‍ය ආරක්ෂිතව තම තමන්ගේ නිවෙස්වලට වී කාලය ගත කරමින් මෙම උවදුරින් මිදීම සඳහා ඔබ සැමගේ දායකත්වය ලබා දෙන ලෙස ලෝකයේ බොහෝ රටවල් වල වගේම ලංකාවේ අපිටත් මේ අලුතෙන් නැති වෙලා තියෙන COVID-19 ගෝලීය වසංගත රෝග තත්ත්වයේ හේතුවෙන් අපිට නුහුරු සමාජ වටපිටාවක ජීවත් වෙන්න සිද්ධ වෙලා තියෙනවා. විශේෂයෙන් මෙහි බලපෑමක් විදිහට අපි මෙතෙක් ගත කරපු සුපුරුදු දිනචර්යාවෙන් මිදිලා අපිට නුපුරුදු දිනචර්යාවක දවස ගත කරන්න අපිට සිද්ධ වෙලා තියෙනවා. මේ හේතුව අපේ ජීවිතයේ විවිධ පැතිකඩයන් වලට විවිධ බලපෑම් ඇති කරලා තියෙනවා. විශේෂයෙන් අපි මෙතෙක් ගත කරපු ඵලදායී දවසක් ඒ ඵලදායී බවෙන් මිදිලා අපිට ඒකාකාරී විදිහට ගත කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම අපේ තිබුණු පුද්ගල හා සමාජ සම්බන්ධකම් යම්තාක් දුරකට සීමා වලට ලක් වෙලා තියෙනවා. ඒ වගේම අපේ ජීවිතේ අපි මෙතෙක් වැඩ කරපු ඉලක්ක අරමුණු වලින් අපිට යම් ප්‍රමාණයකට බැහැර වෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම තමයි අපිට අපහසු අමාරු යම් ප්‍රමාණයකට පීඩාකාරී ආර්ථික තත්ත්වයක් යටතේ අපේ දවස ගත කරන්න අපිට සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේ කාරණා අතරින් මම අද විශේෂයෙන් උත්සාහ කරනවා ජීවිතයේ දවසක ඵලදායී බව කියන දේ පිළිබඳව කතා කරන්න. මොකද ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ සේවය ලබන සේවාලාභීන් ඒ වගේම එහි කාර්ය මණ්ඩලය ඇතුළු අපේ සාමාන්‍ය ජනතාව බොහෝ දෙනෙක් මේ වෙනකොට දවසක ඵලදායී බව කියන දේ පිළිබඳව යම් අපහසුකාරී ගැටලුකාරී තත්යකට පත් වෙලා තියෙන නිසා දැන් අපි ගත කරන දිනයක් ඵලදායී වෙන්නේ කොහොමද? සාමාන්‍ය පුද්ගලයෙක්ගේ දවසක් ඵලදායී වෙන්න නම් ඔහු තමන්ගේ ජීවිතයට වටිනාකම් එකතු වෙන විදිහේ ක්‍රියාකාරකම් රාශියක ඒ දිනේ පුරා නියැලිය යුතුයි. එසේ වෙනවා නම් ඇත්තටම පුද්ගලයෙකුට දවසක අවසානයේ තමන්ට ආත්ම තෘප්තියක් වගේම තමන්ට ඒ පිළිබඳව සෑහීමකටපත් වෙන්න පුළුවන්. එසේනම් කෙසේද අපි මේ පීඩනකාරී තත්ත්වයෙන් මිදිලා අපේ දවස ඉතා ඵලදායී විදිහට ගත කරගන්න. විශේෂයෙන් අපි දවස පුරා කරන ක්‍රියාකාරකම් අපි ප්‍රධාන කොටස් තුනකට කාණ්ඩගත කරන්න පුළුවන්. අපි දවස පුරා කරන ක්‍රියාකාරකම් වලින් විශාල ප්‍රමාණයක් ඇත්තටම අපිට රාජකාරිය නැත්නම් අපේ රැකියාවට අදාළ වැඩ කටයුතු වල අපි නියැලෙනවා. සාමාන්‍ය 60%ක වගේ ප්‍රමාණයක් අපි නියැලෙන්නේ එවැනි කාර්යයන් වල. ඒ වගේම අපේ පුද්ගලික ස්වස්ථතාව පවත්වා ගැනීම සඳහා අපි 30%ක වගේ ප්‍රමාණයක අපි නියැලෙනවා. විවිධ කාර්යයන් වල අපි කැම කනවා, ඒ වගේම නිදා ගන්නවා, ඒ වගේ කාර්යයන්. ඒ වගේම අපි විවේකයේ අපේ විනෝදාංශ වෙනුවෙන් අපි තවත් කොටසක් 10%ක වගේ ප්‍රමාණයක් අපි කාලයක් යොමු කරනවා.
ඒක තමයි එවැනි දිනචර්යාවක් තුළ යම් මේ වැඩ කොටස් තුනේම සමබර බවක් ඇත්තටම රැකෙනවා. ඒක ඵලදායී බවට ඉවහල් වෙනවා. නමුත් මේ වකවානුව තුළ අපිට ගත කරන්න සිද්ධ වෙලා තියෙන්නේ ඊට හාත්පසින්ම වෙනස් වූ දිනචර්යාවක් එක්ක. එහි අර මම කියපු රාජකාරී වැඩ කොටස ඇත්තටම ගොඩක් අඩු වෙලා තියෙනවා. ඒ වෙනුවට අර විවේකීව නැත්තම් අපි පුද්ගලික ස්වස්ථතාව කියන කොටස් දෙක විශේෂයෙන් විවේකය විනෝදාංශ වෙනුවෙන් අපි වැය කරන්න ලැබිලා තියෙන කාල සීමාව ඉතා විශාල ලෙස තීරණාත්මක විදිහට වැඩි වෙලා තියෙනවා. ඒ තුලින් ඵලදායී දිනචර්යාවක තිබුණු සමබර බව මේ වන විට අපෙන් ගිලිහිලා තියෙනවා. එසේනම් අපි කොහොමද මේ දිනචර්යාව නැවත අපි සකස් කරගන්නේ? මම හිතන්නේ ඒ සඳහා ක්‍රම දෙකක් අවශ්‍යයි. මුල්ම කාරණාව විදිහට අපි මේ අලුත් සමාජ වටපිටාව අලුතෙන් අපිට මේ යෙදිලා තියෙන දේ පිළිබඳව අපි හොඳ අවබෝධයකින් කටයුතු කිරීම ඉතාම අවශ්‍යයි. මේක අපි කවුරුවත් කැමැත්තෙන් ආදේශ කරගත්ත දෙයක් නෙමෙයි. අපේ රටේ විතරක් නෙමෙයි ලෝකයේ පුරාම ජනතාවට මේ වෙන විට නිවසට වෙලා මේ වගේ සීමාකාරී දිනචර්යාවකට හුරු වෙන්න වෙලා තියෙනවා. ඒ දේ අපි තේරුම් ගැනීම ඉතාම විශේෂයෙන් අපේ සේවාලාභීන් මේ පිළිබඳව අවබෝධයෙන් කටයුතු කිරීම ඉතාම වැදගත් වෙනවා. දෙවෙනි දේ තමයි ඒ සඳහා අලුතින් අපි මානසිකවත් කායිකවත් සූදානම් වෙලා අලුත් විදිහට මේ තත්ත්වයට මුහුණ දෙන්න අපි ලෑස්ති වෙන එක ඉතාම වැදගත් වෙනවා. එසේනම් මේ කොහොමද? ඒ සඳහා ක්‍රමවේදයක් තිබිය යුතුයි. මම යෝජනා කරන්නේ මේ සඳහා යම් කාලසටහනක් සරල කාලසටහනක් අපේ දවස ඵලදායී විදිහට ගත කරන්න සකස් කර ගැනීම ඉතාම වැදගත් වෙනවා. එවැනි කාලසටහනක විශේෂයෙන් අවශ්‍යයි අපි උදෑසන අවදි වෙන වෙලාව, ඒ වගේම අපි උදේ පිරිසිදු වීම කටයුතු සඳහා අපි නිශ්චිත වෙලාවක් යොදා ගැනීම, උදේ ආහාර වේල, දවල් ආහාර වේල සහ රාත්‍රී ආහාර වේල සඳහා නිශ්චිත වේලාවක් අපි යොදා ගැනීම, ඒ වගේම විනෝදාංශ කටයුතු සඳහා යම් නිශ්චිත වෙලාවක් සකස් කර ගැනීම, ඒ වගේම ව්‍යායාම වැනි ආගමික කටයුතු වැනි දේවල් සඳහා වේලාවක් යොදා ගැනීම අවශ්‍යයි. මේ වැනි කාලසටහනක් අපි සකස් කරගෙන වැඩ කටයුතු කළොත් ඒ වඩා සංවිධානාත්මක සහ ඵලදායී වෙනවා. මෙවැනි කාලසටහනක වැඩ කරන්න අපහසු නම් අවම වශයෙන් ඒ දිනය ආරම්භයේදී ඒ දිනය තුල අපි කරගත යුතු සම්පූර්ණ කරගත යුතු වැඩ කොටස් අපිට ලැයිස්තුගත කරගෙන දිනය පුරා ඒ වැඩ කටයුතු සම්පූර්ණ කරගන්න අපි උත්සාහ කරනවා. අපි ඉංග්‍රීසියෙන් කියනවා to do list එකක් කියලා. එවැනි ලැයිස්තුවක් අපි සකස් කරගෙන දිනය පුරා වැඩ කටයුතු කරොත් මම හිතන්නේ ඒ වඩා ඵලදායී වෙනවා. මම අර කියපු කාලසටහනේ ප්‍රධාන උදේ වරුව සහ සවස් වරුව කියන කොටස් දෙකක් අපිට එනවා. ඇත්තටම උදේ ආහාර වේලෙන් පසු දවල් ආහාර වේල දක්වා ඒ වගේම සවස් කාලේ ලොකු කාල පරාසයක් තියෙනවා. මේ කාලේ ඊටාම ඵලදායී විදිහට වැඩ කරන එක යොදා ගන්න එක ඊටාම වැදගත් වෙනවා. විශේෂයෙන් අපිට ගිලිහිලා තියෙන රාජකාරීමේ රැකියාවේ එහෙම නැත්නම් අධ්‍යාපනය ලැබෙන කෙනෙක් නම් අධ්‍යාපනයක කටයුතු වලට අදාළ ක්‍රියාකාරකම් මේ කාල සීමාව තුළ අපි සකස් කරගන්න එක නැවත යොදා ගන්න එක ඉතාම වටිනවා. ඒ වගේම තමයි අපි කාලයක් තිස්සේ අපිට කරන්න නිවස තුළ අපි කරන්න හිතාගෙන හිටපු නමුත් මේ දක්වා අපි කල් දාලා තියෙන වැඩ කටයුත්තක් මේ කාල සීමාව තුළ අලුතෙන් පටන් ගන්න සම්පූර්ණ කරගන්න පුළුවන් නම් ඒ ඉතාම ඵලදායී වේ. ඒ වගේම අපිට අපේ මිදුණු යහළු විහෙලියන් එහෙම නැත්නම් සමාජ සම්බන්ධතා නැවත ගොඩනගා ගන්න අපිට ඔවුන් සමග දුරකථන සංවාදයක් හදාගන්න එහෙම නැත්නම් ඊමේල් පණිවිඩයක් යවන්න මේ කාලේ අපිට ප්‍රයෝජනවත් යොදා ගන්න පුළුවන්. ඒ වගේම නිවසේ අපිට අතපසු වෙලා තිබුණු සුළු අලුත් වැඩියාවක් කරන්න මේ කාලේ අපිට යොදා ගන්න පුළුවන්. ඒ වගේම තව වැදගත් කාරණාවක් අපි මේ කාල සීමාව ඉතාම ඵලදායීව යොදා ගන්න පුළුවන් විශේෂයෙන් අපේ තිබුණු කුසලතා අපේ තිබුණු හැකියාවන් නැවත උපමට්ටම් කරගන්න ඒවා තව තවත් දියුණු කරගන්න විශේෂයෙන් මේ පසුබිමෙන් පේන විදිහට මැහුම් ගෙතුම් කටයුතු එහෙම නැත්නම් යොම් පියුම් කටයුතු වෙන්න පුළුවන් එහෙම නැත්නම් කලා හැකියාවක් තිබුණ කෙනෙක් වෙන්න පුළුවන් මේ කියන විවිධ දේවල් අත්කම් හැකියාවල් වෙන්න පුළුවන් මේවා උපමට්ටම් කරගන්න තව තවත් දියුණු කරගන්න අපිට මේ කාල සීමාව යොදා ගන්න පුළුවන්. වටිනා කියන පොතක් කියවන්න ඒ වගේම සංගීතමය කටයුත්තක නියැලෙන්න මේ කාර්යය අපිට විශේෂයෙන් ක්‍රියාකාරකමක නියැලීම තුළින් තමයි ජීවිතයේ අපිට ගොඩාක් දේවල් ලැබෙන්නේ. විශේෂයෙන් අපිට අවශ්‍ය හැකියාවල් අපිට අවශ්‍ය කුසලතා ඒ වගේම අපිට අවශ්‍ය ආත්ම ශක්තිය ආත්ම අභිමානය කියන දේ ඒ වගේම සමාජ සම්බන්ධකම් මේ සියලු දේ අපිට ක්‍රියාකාරකම් හරහා ලැබෙනවා. ඒ නිසා ඵලදායී ක්‍රියාකාරකමක නියැලීම ඉතාම අත්‍යවශ්‍යයි. ඒ තුලින් මම අර කියපු වැඩ කොටස් තුනේ සමබරතාව නැවත ගොඩනගාගෙන
ඵලදායී විදිහට තමන්ගේ දවස ගත කිරීම තුළින් මම හිතන්නේ මේ අපහසු කාල සීමාව අපිට අපහසු කාල සීමාවට වඩා ඵලදායී විදිහට මුහුණ දෙන්න අපිට සූදානම් වෙන්න පුළුවන්. ස්තුතියි. දේශන තත්ත්වයක් සමග මානසික රෝගී පුද්ගලයන්ට මෙන්ම ඔවුන්ගේ ඥාතීන්ටද ප්‍රබල ගැටලුවලට මුහුණ දෙන්න සිදු වෙනවා. මොනවාද මේ ගැටලු? මොනවාද මේ අභියෝග? සමාජ ආර්ථික වශයෙන් සමාජයේ තුල සිදු වෙනස්කම් වගේම මානසික රෝගී තත්ත්ව ඖෂධ සම්බන්ධ කිරීම සම්බන්ධයෙන් ගැටලු එන්ටර්නෙට් සිදු වෙන ගැටලු. මෙන්න මේ සමකාරී තත්ත්වය මත රෝහල් වලට සේවාලාභීන් ඇතුළත් කර ගැනීම සීමාවක් තිබෙනවා. එම තත්ත්වය යටතේ නිවසේ ප්‍රතිකාර ලබා රඳවා කැඩීමට සේවාලාභී නිවසේදී ලබා ගැනීමට නාකිනට තිබෙනවා. මෙම අවස්ථාවේදී ඔවුන්ගේ ඖෂධ ප්‍රතිකාර සම්බන්ධයෙන් දැනුවත් කිරීම, ඖෂධ ලබා දීම මෙන්න සේවාලාභීන් ප්‍රජාව තුළ රැක බලා ගන්නා ආකාරය පිළිබඳව දැනුවත් කිරීම, රෝගයේ උත්සන්න වී රැක බලා ගැනීම සම්බන්ධයෙන් දැනුවත් කිරීම, මනෝවෛද්‍ය සමාජ සේවා නිලධාරීන් විසින් ඔවුන්ගේ නිවස්වලට ගිහිල්ලා දැනුවත් කිරීම කරනවා. ඒ වගේම දුරකථන මාර්ගයෙන් සහ ග්‍රාම නිලධාරීන් හරහා ඔවුන් සම්බන්ධ කර ගැනීම සිදු කළා. ඒ වගේම තමයි සේවාලාභීන් රෝහල තුළට ඇතුළත් වුණාන් පසුව ඔවුන්ගේ ඥාතීන්ට රෝහල තුළට හෝ පාටි තුළට පැමිණීමට හැකියාවක් ලැබෙනවා. මෙම අවස්ථාවේදී රෝග විනිශ්චය සම්බන්ධයෙන් අවශ්‍ය වන සියලුම දත්ත රෝග ඉතිහාසය සම්බන්ධයෙන් රෝගියා ප්‍රජාව තුළ හැසිරුණ ආකාරය සම්බන්ධයෙන් වෙන්න ඔහුගේ සායනික වාර්තා රෝග විනිශ්චය කාර්යපත් පිළිබඳ තොරතුරු මේ සියලුම දේවල් සම්බන්ධ කිරීමට සිදු වුණේ මනෝවෛද්‍ය සමාජ සේවා නිලධාරීන්ට. ඒ වගේම තමයි ඔවුන් සිටි ප්‍රජාව තුළ කොරෝනා ආසාදිත රෝගීන් සිටියාද එසේ නැතිනම් ඔහු ප්‍රජාව තුළට පිවිසියා යන තොරතුරු පවා ලබා දීමට සිදුවන්නේ මනෝවෛද්‍ය සමාජ සේවා නිලධාරීන්. මනෝවෛද්‍ය සමාජ සේවා නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂක, පොලිස් නිලධාරීන්, ග්‍රාම සේවා මහත්වරුන් සම්බන්ධ කරගෙන ඥාතීන්ට අවශ්‍ය ඇඳිලි නීති බලපත්‍ර, WhatsApp, Viber, fax සහ දුරකථන මාර්ගයෙන් දැනුම් දීම කළා. එසේ රෝහලට ගෙන්වාගත නොහැකි වූ සේවාලාභීන්ගේ ඥාතීන් සේවාලාභීන් නැවත නිවෙස් වලට ගෙන ගොස් ඇරෙනවා. ඒ වගේම ඔවුන්ට අවශ්‍ය දැනුවත් කිරීම සහ පසු විපරම් කටයුතු සඳහා අදාළ ප්‍රදේශවල නිලධාරීන්ට පැවරුවා. ඇඳිලි කාලය තුලදී සායන පැවැත්ුණා. ඒ වගේම සායන වලට සම්බන්ධ වෙන්න බැරි වූ සේවාලාභීන් සඳහා ඔවුන්ගේ ඖෂධ නිවසටම ගෙන ලබා දුන්නා. ඔවුන් විශේෂ දැනුවත් කිරීම අවශ්‍ය වූ සේවාලාභීන් නැවත නැවත රෝහල්වලට වන වැඩි ආබාධිත තත්ත්වයේ පත්වන සේවාලාභීන් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කොට ඔවුන් පිළිබඳව නිතර සොයා බැලුවා. එමගින් සේවාලාභියා නැවත නැවත රෝහලට පැමිණීම වළක්වා ගත්තා. රෝගයේ ව්‍යාප්ත වීම වළක්වා ගත්තා. ඒ වගේම සමාජය තුළ මෙම ව්‍යසනකාරී රෝගීන් වැළකීම සඳහා අවශ්‍ය එන්නක් ලබා ගැනීමට දිය වූ සේවාලාභීන් සහ ඔවුන්ගේ ඥාතීන් දැනුවත් කිරීම කරා. අධිකරණ භාරයේ සිටි සේවාලාභීන් නිවෙස් වලට යාමට නොහැකි වූ නිවෙස් වලට රැගෙන ගියා. මේ ආකාරයේ ප්‍රතිකාර සම්බන්ධයෙන් මෙන්න ඔවුන්ගේ විවිධ ගැටලු සමාජීය සහ ආර්ථික ගැටලු සඳහා මනෝවෛද්‍ය සමාජ සේවා නිලධාරීන් මෙම ව්‍යසනකාරී තත්ත්වයේ තුළ වැඩි කැපවීමෙන් කාර්යක්ෂම සියලු කටයුතු ඉටු කරනු ලැබුවා. COVID-19 ගෝලීය අධිවසංගත තත්ත්වය සඳහා මුහුදෙන මේ ශ්‍රී ලංකාව තුළ COVID-19 සහිත මානසික රෝගීන් සඳහා වූ විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙසත් ජාතික නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙසත් ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය දැනට වසරකට වඩා කාලයක් තිස්සේ කටයුතු කරනවා. මෙම කාර්යය ඉතා භාරදූර කාර්යයක්. එහිදී COVID-19 සහිත මානසික රෝගීන් රැකබලා ගැනීමට අවශ්‍ය සේවාවන් දියුණු කිරීම සඳහා මෙම ආයතනය තුළ සියලු කාර්ය මණ්ඩලයන් කැප වුණා. ඒ වගේම මානසික රෝගීන්ට අවශ්‍ය අත්‍යවශ්‍ය සේවා පවත්වා ගැනීම සඳහාත් මෙම ආයතනයේ සියලු දෙනා කැප වුණා. COVID-19 සහිත මානසික රෝගීන් රැකබලා ගැනීම
නිරෝධායනය වන මානසික රෝගීන් රැක බලා ගැනීමටත් අමතරව අත්‍යවශ්‍ය මානසික සෞඛ්‍ය සේවාවන් අධිකරණ මානසික සෞඛ්‍ය සේවාවන් ඇතුළුව අවශ්‍ය අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන ගියා. ඒ වගේම ජාතික මානසික සෞඛ්‍ය උපකාර සේවාවක හරහා ශ්‍රී ලංකාව තුළ වැසෙන පුරවැසියන්ට තම මානසික සෞඛ්‍ය ගැටලු සඳහා දුරකථන සහ SMS මාර්ග ඔස්සේ අවශ්‍ය උපදෙස් ලබා ගැනීමේ හැකියාවද මෙම ආයතනය විසින් ලබා දෙනු ලැබුවා. මෙම වැඩසටහන් සියල්ල සඳහා තම දායකත්වය දැක්වූ විශේෂඥ වෛද්‍ය කාර්ය මණ්ඩලය, වෛද්‍ය කාර්ය මණ්ඩලය, හෙද කාර්ය මණ්ඩලය, ඒ වගේම පරිපූර්ණක වෛද්‍ය සේවාවලට අයිති වෘත්තීය චිකිත්සක වේදීන්, බෞද්ධ චිකිත්සක වේදීන්, ඖෂධ වේදීන්, සේම රසායනාගාර ඒ නිලධාරී මහත්ම මහතීනොත්, විකින ශිල්පීන් ඇතුළු එම සේවාවනුත්, ඒ වගේම අතුරු වෛද්‍ය සේවා සහ විවිධ ශ්‍රේණිවල නිලධාරීන්වත් අප මේ අවස්ථාවේදී මතක් කරගත යුතුයි. ඒ වගේම සහායක කාර්ය මණ්ඩලය විසින්ද රෝගී සත්කාර සේවා පවත්වා ගැනීම සඳහා අතිවිශේෂ කැපකිරීමක් සිදු කරනු ලැබුවා. මේ සියලු පළමු පෙළ කාර්ය මණ්ඩලයේ සේවාවන් පවත්වා ගැනීම සඳහා දෙවන පෙළ කාර්ය මණ්ඩලයක්ද සැදී පැහැදී සිටියා. කාර්යාලයේ කාර්ය මණ්ඩලය, ගණකාධිකාරීතුමිය, පරිපාලන නිලධාරීතුමා ඇතුළු පරිපාලන සම්බන්ධ නිලධාරීන්, ඒ වගේම රෝහල් ඔවසියවරු, නඩත්තු අංශය, රියදුරු කාර්ය මණ්ඩලය ඇතුළු විවිධ කාර්ය මණ්ඩලය මෙම කාර්ය සාර්ථක කර ගැනීම සඳහා තම දායකත්වය දැක්වුවා. COVID-19 සහිත මානසික රෝගීන්ට ප්‍රතිකාර කරනු සේම එම රෝගීන්ට ප්‍රතිකාර කරන කාර්ය මණ්ඩලය ආරක්ෂා කර ගැනීමටත් ආසාදන පාලන ඒකකයත්, සැලසුම් හා සංවර්ධන ඒකකයත්, මහජන සෞඛ්‍ය ඒකකයත් ඉතා කැපවීමෙන් කටයුතු කරා. මෙම කාර්ය තුළ ශ්‍රී ලංකාවේ මනෝවෛද්‍ය විශේෂඥ සේවාවේ දියුණුව දැකීමයි මෙම විද්‍යායතනයේ බලාපොරොත්තුව වුණේ. එහිදී COVID-19 හරහා ඇතිවුණු යම් බාධාවල් වලට මුහුණ දෙමින් අත්‍යවශ්‍ය මානසික සෞඛ්‍ය සේවාවන් පවත්වා ගැනීම ඉදිරියටම මෙම ආයතනය ගෙනියනු ලැබුවා. පුනරුත්ථාපන කටයුතු ඇතුළුව තීව්‍ර අන්තර්කාලීන ප්‍රතිකාරණ සේවා කෙසේ හෝ පවත්වාගෙන යමින් රෝගීන් සඳහා වූ අවශ්‍ය ඖෂධ නිවස් වෙත හෝ ලබා දෙමින් මෙම ආයතනයේ සේවාවන් පවත්වාගෙන ලැබුවා. ඔක්තෝබර් 10 සමරණ මානසික සෞඛ්‍ය දිනයේදී අප විසින් සපත කරනු ලබන්නේ තවත් දුරටත් මෙම සේවාවන් දියුණු කරමින් ශ්‍රී ලාංකීය ජනතාව සඳහා අවශ්‍ය මානසික සෞඛ්‍ය සේවාවේ දේශීය නායකත්වය දරමින් ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය ඉදිරියට යන බවයි.